වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සමීර කපකොටුව. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. මොරටුව වෙඩි තැබීමේ සිද්ධියට කොණ්ඩ ජනිත් STF අත්අඩංගුවට දින 6ක් රඳවා තබාගෙන ප්‍රශ්න කෙරේ. විදේශ රටවල සිට පැමිණි 522කට කොරෝනා සමස්ත ආසාදිතයන් කරන 1600 ඉක්මවද්දී 801ක් සුවය ලබයි. පක්ෂයෙන් ඉවත් කළ පිරිසක් එජාප නායකත්වයත් සමග යලි සාකච්ඡා. වතු ජනතාවගේ සෝසුසුම් මැද තොණ්ඩමන් දැයෙන් සමුගනී. කෝටි 89ක ගල්කිස්සේ කෘත්‍රිම වැලි පෝෂණ ව්‍යාපෘතිය මොහොතටම බිලිවෙයි. අභාව ප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ හැටන් නෝවුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා. ඒ රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙරට කඳුරට දේශපාලන ඉතිහාසයේ ප්‍රමුඛයෙකු වූ සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාගේ මුණුපුරකු වන ආරුමුගම් තොණ්ඩමන් මහතා උපත ලබන්නේ 1964 වර්ෂයේ මැයි මාස 29 වෙනිදායි. වසර 26ක් වූ පාර්ලිමේන්තු නියෝජන කාලය තුල අවස්ථා කිහිපයකදීම කැබිනට් අමාත්‍යදුර කිහිපයක්ම හෙබ වූ තොණ්ඩමන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව රජය යටතේ ප්‍රජා සේවය බල ගැන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍යදුරේ හෙබ වූවා. පසුගිය 26 වෙනිදා හෘදයාබාධයක් වැළඳී අභාව ප්‍රාප්ත වන විට ඔහු 56 වෙනි වියේ පසු වුණා. පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු පරිසරයේ තැන්පත් කර තිබූ දේහය සිකුරාදා ගුවන් මගින් නෝරෙලිට රැගෙන ආවා. ඊයේ සහ අද නූරලී දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබුණද වතුකරේ ප්‍රදේශ රැසක ජනතාව සිය නායකයාට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙලෙස එක්ව සිටියා. දේහය තැන්පත් කර තිබූ හැටන් කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් පදනම් කාර්යාලයට අද දිනේත් මහා සංඝරත්නය, දේශපාලනඥයින්, මහ ජනතාව ඇතුළු විශාල පිරිසක් පෙරවරුවේ සිටම පැමිණ සිටියා. අප වාර්තාකරු පැවසුවේ අද දිවෙනට මැදිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් කොටගල, හැටන්, නෝවුඩ් යන ප්‍රදේශවල යුද හමුදාව, පොලිසිය මෙන්ම විශේෂ කාර්ය බලකායද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබූ බවයි. අමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන ජනතාවට සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව ඒ සඳහා අවසර දීමටද ආරක්ෂක අංශ පියවරගෙන තිබුණා. අද පසරු එකට පමණ ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය හැටන් කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් පදනම් කාර්යාලයේ සිට අවසන් කටයුතු සිදු කෙරෙන හැටන් නෝවුඩ් ක්‍රීඩාංගණය වෙත රැගෙන යාම ආරම්භ කළේ දේශපාලනඥයින්, මහ ජනතාව ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අවමංගල උත්සවයට සහභාගී වීම සඳහා නෝවුඩ් ක්‍රීඩාංගණය වෙත පැමිණියා. අවමංගල උත්සවයේ කටයුතු ආරම්භ වුණේ බෞද්ධ හා හින්දු ආගමික වතාවත් වලින් අනතුරුවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශෝක ප්‍රකාශය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා සභාවට ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා ජනාධිපති ශෝක පණිවිඩය දෙමළ ප්‍රජාව මුහුණ දෙන ගැටලු නිවැරදිව හඳුනාගත් ආරුමුගම් තොණ්ඩන් මහතා ඒ සඳහා විසඳුම් වෙනුවෙන් සිය දේශපාලනය කැප කළේය. එවකට බලවත්ව සිටි ත්‍රස්තවාදී සංවිධානය එල්ල කළ පීඩන මැදයේ වුවද දෙමළ ප්‍රජාවට වෙනම රාජ්‍යයක් යන සංකල්පයට සහාය දීම ඉස්තර ලෙසම ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ ප්‍රමුඛ අභිලාෂය වූයේ තමන් නායකයා ලෙස අවිවාදිතව පිළිගන්නා ප්‍රජාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමය. ආරුමුගම් තොණ්ඩන් මහතාගේ ක්‍රියාකාරී
දේශපාලනය සහ විචක්ෂණශීලීත්වය අහිමි වීම සමාජයට දැඩිව දැනෙනු ඇත. ආර්මුගන් තොණ්ඩමන් මැතිතුමා ජීවිතෙන් සමුගන්න පැය කිහිපයකට කලින් ඇවිත් මාව හමු වුණා. මට මතක නැහැ එතුමා සමුගන්න මොහොතේ කිව්වේ ගෙන් එන්නම් කියලාද නැත්නම් යන්නම් කියලාද. ඒත් මට මතකයි අවසාන මොහොතේ හමු වුණු වෙලාවෙත් එතුමා වතුකම්කරු ජනතාවගේ වැටුපු රුපියල් 1000ක් කරන්න එක ගැන මාත් එක්ක දිගටම කතා කරා. එදා ඔහුගේ අන්තිම ඉල්ලීම වුණේ ඒක. එතුමා සමුගත්තත් එතුමාගේ අවසාන මොහොතේ තිබුණු ප්‍රාර්ථනා අපට බාර දීලා ගියේ. ඒ නිසාම සමුගත්ත 10ට පසුදාම එතුමා අවසාන දවස කළ ඉල්ලීම් සියල්ල මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ විසඳා කාර්ය පිළිබඳව සාකච්ඡා. බොහොමයක් ජනවර්ග නියෝජනය කරන නායකයෝ පාර්ලිමේන්තුවේ යන්නේ බලය ලබා ගන්න ජාතිවාදය වපුරලා. මුත්තොණ්ඩමන්ලා කවදාක්වත් බොරු න්‍යායයන් අදබහලා ජනතාවර වැට්ටුවේ නැහැ කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ නිසා වතුකරේ ලේ වැගිරීම් සිද්ධ වුණෙත් නැහැ. මිත්‍රෝ ආර්මුගන් තොණ්ඩමන් පරපුරේ අය තමන්ගේ ප්‍රදේශීය විහාරස්ථාන, දේවස්ථාන තමන්ගේ ප්‍රදේශයෙන් ඉවත් කරන්න කියලා තමන්ගේ ජනතාව අතර විස බීජ වැපුරුවේ නැහැ. ඒ නන්බුතාම්බි ආර්මුගන් තොණ්ඩමන් අවරලින් ආත්ම ශාන්ති පෙර වේන්දු කිරේ. ඕම් ශාන්ති ශාන්ති ශාන්ති. රටේ පැතිර යද්දී කිසිදු ලෙසකින් වතුකරේ තරුණයන් මේ යුද්ධයට ඒ යුද්ධයේ ගොදුරු බවට පත් මේදී ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පවුලේ ස්තුතිය පිළිගැනීම සිදු කළේ ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතායි. அவர் இறந்த நாள் அன்னைக்கு கூட நாங்க எல்லாம் பிரதமரை போய் பார்த்து මගේ තාත්තා මේගේ දිනේ පැය කිහිපයකට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. එහිදී වතුකම්කරුවන්ට රුපියල් 1000ක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරලා ඔහු සතුටින් නිවසට පැමිණියා. ගෙදර මාත් තාත්තත් කතා කර හිටියා. එකපාරටම තාත්තා ජීවන් කියලා කිව්වා. මම ගිහිල්ලා තාත්තව අල්ලගත්තා. ඒ වෙලාවේ තමයි පළවෙනි වතාවට මම තාත්තගේ ඇස්වල බය දැක්කේ. මොකද කරන්න කියලා මට තේරුනේ නැහැ. ඒත් මාත් මගේ අක්කත් තාත්තව රෝහලට රැගෙන ගියා. ඒ වුණාට විනාඩි කිහිපයකට පස්සේ ඔහු මේ ගොස් තිබුණා. මගේ තාත්තා අභාවප්‍රාප්ත වූ අවස්ථාවේ සිට ශෝකය පළ කළ සහ නන් අයුරින් සහයෝගය දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහතුරුන් ඇතුළු සියලු පාර්ශවයන්ට මම මගේ ස්තුතිය පිරිනමනවා. පාක්ෂිකයන් ඇතුළු පිරිසකගේ කරමතින් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය නොවුඩ් ක්‍රීඩාංගණයේ ඉදිකර තිබූ චිතකයේ වෙත රැගෙන යනු ලැබුවා. සිය නායකයාගේ වියෝවෙන් ශෝකයටපත් වතුකරේ ජනතාවගේ සෝසුසුම් මැද්දේ පසරු 5:45ට පමණ චිතකයට ගිනි දැල්වනු ලැබුවා. මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ ආපන ශාලාවකට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධව පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගැනුණු සැකකරු ජූනි 6 වෙනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මොරටුව වැඩපළන මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබා දුන්නා. පොලිස් මුලස්ථානයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අත්අඩංගුවටගත් සැකකරු නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා ඝාතනය සම්බන්ධයෙන් අප මත නිදහස්ව සිටි පුද්ගලයෙකු බවයි. දවසේ පුවත මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි මෙම ආපන ශාලාවට පළමු ප්‍රහාරය දියත් වන්නේ පසුගිය 19 වෙනිදා රාත්‍රී කාලයේදී. මූලික විමර්ශනවලදී අනාවරණය වුණේ මෙම පහර දීම සිදු කර ඇත්තේ එම් ප්‍රදේශයේ ක්‍රියාත්මක බැර කණ්ඩායමක් විසින් මෙම ආපන ශාලාවේ හිමිකරුගෙන් ඉල්ලූ කප්පම් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බවටයි. කප්පම් වහාම ලබා දෙන ලෙස දිගින් දිගටම බල කරමින් තමන්ට ඩුබායි රාජ්‍යයේ සිට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ගණනාවක් නොකඩවා පැමිණි බව ආපන ශාලා හිමිකරු ප්‍රකාශ කළා. ඒ සමගින් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කරන අතර ආපන ශාලාවේ ආරක්ෂාව සඳහා ආයුධ සන්නද්ධ නිලධාරීන් තිදෙනෙකු යෙදවීමට පොලිසිය පියවර ගන්නවා. කෙසේ වුවද කප්පම් කරුවන් ඔවුන්ගේ දෙවන ප්‍රහාරය පෙරේදා අලුයම 12:20 පමණ අදාළ ආපන ශාලාවට එල්ල කරන්නේ ස්වයංක්‍රීය ගිනි අවිද යොදා ගනිමින්. ඒ මොහොත වන විටත් ආපන ශාලාවේ ආරක්ෂාව සඳහා ගිනි අවි සහිතව පොලිස් නිලධාරීන් එම ස්ථානයේ රඳවා සිටියද ඔවුන් වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් පළ කරන්නේ නැහැ. අදාළ පොලිස් නිලධාරීන් තිදෙනා වැඩ තහනමට ලක් කෙරෙන්නේ ඒ අනුවයි. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් මගින් විමර්ශන ආරම්භ කළා. ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් ඊයේ රාත්‍රී 8ට පමණ පානදුර එළුවිල ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින්. ඔහු පසුගිය 19 වෙනිදා අදාළ ව්‍යාපාරික ස්ථානයට පහර දී අලාභහානි සිදු කිරීමේ සිද්ධියටද සම්බන්ධ බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු දෙහිවල ගල්කිස්ස මහනගර සභාව හිටපු මන්ත්‍රී රංජන් සිල්වා මහතා ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප මත මුදාහැර සිටි බවද පොලිසිය පවසනවා. අත්අඩංගුවටගත් සැකකරු ජනිත් හෂාන් විමල වීරනහොත් කොණ්ඩ ජනිත් ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු අඟුලාන සමුද්‍රා
මන්දිරාසන්න මාවත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සහ සිම් කාඩ් පතක්ද පොලිස් බහරට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරු ඉදිරිපත් කෙරුණේ මොරටුව වැඩබල්ල මහේස්ත්‍රාත් චරතද සිල්වා මහතා හමුවටයි. සැකකරු ලබන 6 වෙනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට වැඩබල්ල මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබා දුන්නා. ඒ අනුව ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශනාංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනවා. දවසේ පුවත ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සම්මත කළ යෝජනාවට අනුකූල නොවන අන්දමින් පක්ෂයක් පිහිටුවීම නිසා ඊට සම්බන්ධ වූවන්ගේ පක්ෂ සමාජිකත්වයේ අහෝසි කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ උපනායක රවි කරුණානායක මහතා පවසනවා. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා. ඇත්තටම අරම කලේ බයටද නැත්තම් කරන්න දෙයක් නැතිකමටද? ඔයගොල්ලෝ ඇහුවේ මෙච්චර කල් හිටියේ කියලා. ඉතින් ඇඳිරි නීතිය නැතුන අවස්ථාවේදී අපි නීති අනුකූලව අපි කරන්න තියෙන දේ අපි කරා. ඔබතුමන්ලගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්ම නේද ඔය අලුත් පක්ෂ නිර්මාණය කරන්න අවසර දුන්නේ? මාර්තු මාසේ ඔය ගත්ත තීන්දුවේ කොන්දේසි 3ක් තිබ්බා. කෘත්‍යාධිකාරී මණ්ඩලේ පූර්ව අනුමැතිය, නායකතුමාගේ අවසරය සහ ලාංඡනය. ඔය තුනටම එකකින් උත්තර ලැබුණාද? ඒ අය 10 දින 15 දින ඇවිල්ලා සද්දාකාරව ඇවිල්ලා උත්තර දුන්නා කියලා ඒක කිසිසේත්ම වෙනසක් නැහැ. මුන් නැති දේවල් ගැන ප්‍රකාශ කරලා ඒගොල්ලොන් ගිහිල්ලා දැන් ප්‍රකාශ කිරීමට දැන් කියන දේවල් ඒගොල්ලොන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කොහෙද මේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ වගේ බෝඩ් ලෑලියක පක්ෂ අතරවද? මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ පක්ෂ සමාජිකත්වයේ අත්හිට වූ කිහිප දෙනෙක්ම නැවතත් එක්වීමට පක්ෂ නායකත්වයේ සමග සාකච්ඡා කරමින් සිටින බවයි. කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ පිහිටුවීමට ප්‍රමුඛත්වය ගැන කටයුතු කළ සමාජිකයන් 12 දෙනෙකු පමණ යලි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කර නොගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. අද හොට් ටොක් විශේෂාංගය තුලින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන්. ඩී.එස්. සේනානායක මහත්මයා ඩඩ්ඩිලා හදපු පක්ෂයේ ප්‍රේමදාස මහත්මයාගේ පුතා කැඩුවා නේද? අද ඊයේ නෙමෙයි 65 දෙනෙක් මේ සිද්ධියට ඉස්සෙල්ලා එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ගිහින් තියෙන මන්ත්‍රීවරු. ඔය පක්ෂ කඩන වැඩේ ප්‍රේමදාස මහත්මයාත් කළා නේද අර පුරවැසි පෙරමුණ හදලා? මේක හදන්නේ නැති අපි දන්නේ අපි දවසට පාසල් යනවා. අර කියමනක් තියෙනවනේ මේ අප්පා කළ දේ පුතා නොකළොත් නොට්ටිගේ පුතා කියලා. එක්සත් ජාතික පාක්ෂිකව ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා. අනිල් වික්‍රමසිංහ මහත්තයා එපා කියනවා. දැන් එදා වෙච්ච දේව නේද අදත් වෙන්නේ? නෑ නෑ එහෙම සිද්ධියක් වෙලා නෑ. අපි මේක එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඇතුව කරපු වැඩක්. සාමාන්‍යයෙන් ඔබතුමන්ලා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරලා ඉන්නකොට ඒ පක්ෂ මන්ත්‍රීවරයෙක් වෙන පක්ෂයක සමාජිකත්වයේ ගත්තොත් එහෙම පක්ෂයේ විනය ක්‍රියාමාර්ගයක් ගත්තා. දැන් ඔබතුමන්ලාට එරෙහිව ක්‍රියාමාර්ග අරන් තියෙනවා. කොහොමද ඉතින් වැරදි කියලා කියන්නේ ඒක? ඒ ගිහිල්ලා තියෙන්නේ පක්ෂයේ තීරණයක් අනුව නෙවෙයි. මෙතන අපි ගිහිල්ලා තියෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයක් අනුව. මයික පැහැදිලිව දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බලපෑමක් තිබ්බ උතන දෙන්නේ තුන් දෙනෙක්. එයාට ඕනකම තිබ්බ ඒගොල්ලන්ගේ නඩු හබ ඉවර කරගන්න. ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඉවර කරගන්න. ඒ දෙන්න තුන් දෙනා තමයි ওই තත්ත්වෙට පත් කරන්නේ. ඔබ කියන්නේ මහමැතිවරණයෙන් පස්සේ ජාතික ආණ්ඩුවක් හදන්න එක්සත් ජාතික පක්ෂ සැලසුමක් තියනවා කියලා දාණ්ඩුවත් එක්ක එකතු වෙලා. ජාතික ආණ්ඩුවක් පිහිටවන මේක ඉඟි දීලා තිබ්බයි. සමහර අය මේ පක්ෂේ නායක වෙන්නේ නැහැ. රවි කරුණානායක මහත්මයාට ඔබ නම නොකිය චෝදනා කරන්නේ. කීප දෙනෙක් ඉන්නවද? මහාචන්දදී ඔබතුමලා ආසන කීයක් ගන්නවද? මන්ත්‍රීවරු 113කට වැඩි ගන්න. ඒ කියන්නේ ඡන්ද දිනනවා කියන එක. අනිවාර්යයෙන්. ආණ්ඩුවක් හදනවා නම් මොකටද ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ ඡන්දය සම්බන්ධයෙන්? ඒ කාරණා දෙකක් විචාරණය. මේගොල්ලෝ ජූනි 20 මැතිවරණේ තියන්නේ. මොන් මේ රටේ සාමාන්‍යයෙන් මැතිවරණයක් තියද්දී සාකච්ඡා තියන්න, රැස්වීම් තියන්න. නමුත් එවැනි වාතාවරණයක් තිබෙන්නේ නැහැ. මැතිවරණයක් තියන්න තරම් මිනිස්සු එක්රැස් කරන්න බෑ කියන චෝදනාවනේ ඔබ කරන්නේ. ඔව්. ඉතින් එහෙමනම් ඇයි අර කළුතරට එක්රැස් වෙලා ඔබතුමල්ලා විරෝධතාවයක් කළේ? කළුතර බෝධියට ගිහලා වැඳලා එළියට ඇවිල්ලා අපි පොඩි විරෝධතාවයක් දක්වන්න කියන තරම් මේ රැස්වීම් තියන්නවත් වෙන දේවල් කරන්නවත් නෙවෙයි. නමුත් අපි දැක්කනේ මේ බෝඩ් එහෙම අල්ලන් ඉන්න විරෝධතා කරනවා. විරෝධ ආපු කට්ටිය බෝඩ් එක්ක තරංග ආවා. පොලිසිය ක්‍රියාමාර්ගයෙන් ගන්න නේද හදන්නේ? ආණ්ඩුව විතරක් එක්රැස් වෙලා අපිට එක්රැස් වෙන්න එපා කියන එක වැරදි නැද්ද? අපි දැක්කනේ බන්දුරු ගුණවර්ධන මහත්මයා සංගීත සංදර්ශනයක් තියෙන මත්තේකට මේකස්. ඔව් ඒකනේ මිනිස්සු කියන්නේ දෙගොල්ලම කරන එක වැරදි කියලා. මම අහන්නේ එහෙමද මැතිවරණයක් කරන්නේ? ආයුධ සන්නද්ධ අරගලය ගැන දැන් කතා කිරීම පළක් නොවන බව දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ හිරු මාධ්‍ය ජාලයේ සහෝදර නාලිකාවක් වන සූර්යන් FM හි විලුදුගල් විශේෂාංගය සඳහා එක්වෙමින් தமிழீழ விடுதலை புலிகளுடைய ஆயுத போராட்டம் பற்றி தமிழ் தேசிய கூட்டமைப்பு எவ்வாறான நிலைப்பாட்டில் இருக்கு? அது பழைய விஷயம். அப்படி தற்போது பிரயோசனமில்லை. ஆயுத போராட்டம் உருவாக்குவதற்கு காரணம் என்னவென்றால் ஜனநாயக ரீதியாக இலங்கை அரசாங்கம் பிரச்சனையை தீர்க்கவில்லை. தலைமைச் செல்வனாயத்தோடு செய்த ஒப்பந்தங்கள், மன்னருக்கு செய்த ஒப்பந்தம், தண்டிசனாக்கு செய்த ஒப்பந்தம் நிறைவேற்றப்பட்டால் ஆயுத போராட்டத்துக்கு இடமிருந்திருக்காது. நாடு சுதந்திரம் அடைந்து 30 வருடங்களில் ஆயுத போராட்டம் நடைபெறவில்லை. 30 வருடங்களுக்கு பிறகுதான் ஆயுத போராட்டம் ஆரம்பித்தது. ஆனபடியால் அவர் காலத்தில் நடைபெற்றது, அது முடிவுக்கு வந்திருக்கின்றது. அதன்படி தற்போது கலைப்பதில் பிரயோசனமில்லை. அது முடிந்த விடயம். நாங்கள் இன்றைக்கு வேறு பாதையில் போவோம். அரசியல் ரீதியாக செல்கின்றோம், ஜனநாயக ரீதியாக செல்கின்றோம், சர்வதேச ரீதியாக செல்கின்றோம், ராஜதந்திர ரீதியாக செல்கின்றோம், மனித உரிமைகளின் அடிப்படையில் செல்கின்றோம், அடிப்படை உரிமைகளின் அடிப்படையில் செல்கின்றோம், சர்வதேச ஒப்பந்தங்களின் அடிப்படையில் செல்கின்றோம், சர்வதேச உடன்படிக்கைகளின் அடிப்படையில் செல்கின்றோம், சர்வதேசத்தில் கொள்முதல் வாக்குறுதிகளின் அடிப்படையில் செயல்படுகின்றோம். அதுபடியாக நாங்கள் குழம்ப வேண்டிய அவசியம் இல்லை. ஆயுத போராட்டம் பிழையானது என்ற கருத்தை நீங்கள் ஏற்றுக்கொள்வீர்களா? சரி, பிழையை பற்றி தற்போது பேச வேண்டிய அவசியம் இல்லை. எதுவும் ஆயுத போராட்டத்தை நாங்கள் விரும்பவில்லை. இனிமேலும் இந்த நாட்டில் ஒரு ஆயுத போராட்டம் நடைபெறக்கூடாது. சிங்கள மக்களுக்கும், தமிழ் மக்களுக்கும், முஸ்லிம் மக்களுக்கும், இளைஞர்களுக்கும், மூத்தவர்களுக்கும், பெரியவர்களுக்கும் எல்லோருக்கும் ஆபத்தான ஒரு ஆயுத போராட்டத்தை நாங்கள் விரும்பவில்லை. அதான் நான் சொல்லுகின்ற ஒரு விடயம். அதை கைவிட்டு ஜனநாயக ரீதியாக, சர்வதேச ரீதியாக, ராஜதந்திர ரீதியாக இந்த பிரச்சனையை நாங்கள் தீர்க்க வேண்டும். මෙරට COVID-19 ආසාදනය වී පූර්ණ සුව ලැබූ සංඛ්‍යාව 801ක් දක්වා ඉහළ ගියා. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයන් ගණන 1631ක් දක්වා ඉහළ ගියේ අද දිනය තුළ ආසාදිතයන් 11 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. විදේශයේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් 9 දෙනෙකු සහ නාවික හමුදා සමාජිකයන් 2 දෙනෙකු ඒ අතර වනවා. මෙරට COVID-19 ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 801ක් වන අතර ආසාදිතයන් 819 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ අතර විදේශගතව සිට මෙරටට පැමිණි පිරිස් අතරින් 522 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කුවේට් සිට පැමිණි 466 දෙනෙක් අතුරින් ආසාදිතයන් 330ක් වන අතර කටාර් සිට මෙරටට පැමිණි පුද්ගලයන් 272 දෙනෙකුගෙන් 150 දෙනෙකු COVID-19 ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. දැන් දෙවනි පොකුර අපිට බිහි වෙලා තියෙන්නේ කුවේට් ඉඳන් සහ විදේශගත ශ්‍රමිකයන් ලංකාවට පැමිණීමත් සමග. පළවෙනි දවසේ මෙහි ඇතුල් වෙනකොටම අපි පරීක්ෂණ වලට ලක් කරනවා. ඒතර නිරෝධායනයේද ප්‍රතිකාරමයේද කියන එක තීරණය වෙන්නේ අපි පොසිටිව්ද නෙගටිව්ද කියන එක මත. ඒකෙන්ද පරීක්ෂණ ඉක්මනින් කරේ නැත්නම් පොසිටිව් පිරිස් නෙගටිව් පිරිස් එක්කම නිරෝධායනය කෙරෙද්දී ක්‍රොස් ඉන්ෆෙක්ෂන්ස් එීමේ හැකියාවක් තියෙනවා. මේ ක්‍රියාවලිය හරහා පමණයි අපිට දෙවනි රැල්ලක් රට තුළ ඇතිවීම වළක්වා ගත හැකි වන්නේ. මේ අතර කොළඹ ගෆූර් ගොඩනැගිල්ල සහ ඒ අවට ප්‍රජාව අතරින් ඊයේ සිදු කළ PCR පරීක්ෂණ වලින් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැති අතර අද දිනේත් කොළඹ ප්‍රදේශ කිහිපයක PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනුණා. කොළඹ මහනගර සභා බර ප්‍රදේශය තුළ PCR පරීක්ෂණ සහ රුධිර පරීක්ෂණ සිදු කරනු ලබන්නේ ධර්මාරාම පාරේ වැඩබිම සහ ස්වර්ණා පාරේ ප්‍රජාවගේ ඊයේ ගෆූර් ගොඩනැගිල්ල අවට සිදු කරපු PCR පරීක්ෂණ වලින් එකම රෝගියෙක්වත් අපට වාර්තා වෙලා නැහැ. මේ අතර ඊයේ රාත්‍රී 10 සිට සඳුදා අලුයම 4 දක්වා දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. හෙට සිට ජූනි 3 වන බදාදා දක්වා සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය බලපවත්වනු ලබන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වායි. එමෙන්ම ජූනි මාස 4 සහ 5 යන දෙදින තුල යලි මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. ජූනි 6 වන සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා බවද ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කළා. COVID-19 වසංගතය මැඩලීම වෙනුවෙන් ලෝපුරා සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් කළ කැපකිරීම සුළුපටු නැහැ. ඇතැමුන්ට ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් පවා සැලසුම් කළ පරිදි සිදු කර ගැනීමට අපහසු වුණා. COVID-19 වසංගතය හමුවේ රෝහලක් තුල විවාහ ගිවිසගත් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු සහ අයර්ලන්ත ජාතික හෙදියක් පිළිබඳව අපට වාර්තා වුණේ එක්සත් රාජධානියෙන්. මේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන 36 වැනි අනලා නවරත්නම්. ඔහුගේ පෙම්වතිය එම රෝහලේම සේවය කරන හෙදියක්. 34 හැවිරිදි ජෑන් ටිපිංග් අයර්ලන්ත ජාතික තරුණියක්. COVID-19 වෛරසයට ගොදුරු වූ මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මොවුන් දෙදෙනා කළ කැපකිරීම සුළුපටු නැහැ. පෞද්ගලික ජීවිතයේ බොහෝ ස්වර්ණමය අවස්ථාද එහිදී ඔවුන් කැප කළා. ශ්‍රී ලංකාවේ සහ අයර්ලන්තයේ සිටින සිය ඥාතීන් සහභාගී කරවා ගනිමින් අතිනත ගන්නට ඔවුන් සැලසුම් කර තිබුණද COVID-19 වසංගතය ඊට හරස් වුණා. තත්ත්වය තරමක් යහපත් අතට හැරමින් පැවතියද
දෙපාර්ශ්වයේම නෑදෑයින් සහභාගී කරවා ගැනීම තවදුරටත් අනාරක්ෂිත බව ඔවුන් තීරණය කළා. තමන් සේවය කරන ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලේ දේව සභාවකදී මේ ආදරණීයයන් යුවළ විවාහ ගිවිසගත්තේ යනුවයි. ඔවුන් දෙදෙනා පිළිබඳ බ්‍රිතාන්‍යයේ මාධ්‍යයේ දැඩි අවධානයට යොමු අතර එක්තරා රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදිනියක් නව යුවළගෙන් විවාහයෙන් පසු සැලසුම් පිළිබඳ අපූර්ව පැනයක් ඉදිරිපත් කළා. What about honeymoon? Did you get a few days off work? We were back on Monday. We were back in on Monday. Yeah. So are you looking forward to a honeymoon when all this is over? And if so, where to? Yeah, I think we've got a bit of saving up to do for it first, and then we'll see. ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව පවා අසීමිත ලෙස කැප කරමින් COVID-19 රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ක්‍රියා කරන මේ යුවලට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක්ද ට්විටර් සටහනක් තබමින් සුබවැතුම් පිරිනැමුවා. රංචු වශයෙන් කඩාවැදී වගාබිම් දැඩි ලෙස විනාශ කරන පළඟැටි විශේෂයක් පිළිබඳව කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම පළඟැටි විශේෂය මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැහැ. දහස් ගණනක රංචු වශයෙන් කඩාවැදී වගාබිම් විනාශ කරන මෙම පළඟැටි විශේෂය දැනට දක්නට ලැබෙන්නේ කුරුණෑගල මාවතගම ෆ්‍රැන්සිස්කාවත්ත ප්‍රදේශයේ වගාබිම් ආශ්‍රිතවයි. එම පළඟැටි විශේෂය ප්‍රදේශයේ මඤ්ඤොක්කා, පොල්, බඩේරිඟු, කෙසෙල්, කෝපි, අඹ ඇතුළු සෑම ශාකයක්ම ආහාරයට ගෙන තිබීම විශේෂත්වයක්. මෙම පළඟැටියන්ගේ ග්‍රහණයට ලක් වූ ඇතැම් ශාකවල නාරටි හැර කිසිදු පත්‍රයක් දක්නට ලැබුණේ නැහැ. අපිට මේ කුමියාව මුලින්ම දකින්න පුළුවන් වුණේ මේක දවස් 4කට විතර කලින් පොල්වත්තක සුළු ගණත්වයක් වශයෙන් තමයි හිටියේ. ඉතින් එතනදී පොල් වලටවත් එහෙම නැත්නම් අපේ කෘෂිකාර්මික භෝගයකටවත් හානි කරලා තිබුණේ නැහැ. පසුව අපිට දැක ගන්න පුළුවන් වුණා මේ කුමියාව විශාල වශයෙන් ගණත්ව ඇති කරගෙන තියෙනවා. ඒ වගේම ඔක්කොම භෝග වලට වගේ හානි කරනවා. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුවත් කර මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. කහපැහැති ඉරි කිහිපයක් පිට ප්‍රදේශයේ දක්නට ලැබෙන මෙම පළඟැටියන් ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකින් වාර්තා වූ පළඟැටි විශේෂයට සමාන ද යන සෙවීම සඳහා මෙම සත්වයින්ගේ සාම්පල ඉන්දියා කෘෂිකර්ම අංශ වෙත යොමු කිරීමට කටයුතු කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ශාන්ත ලියනගේ මහතා සඳහන් කළා. තාමත් පළඟැටිය පිළිබඳ නියමිත විශ්ලේෂණාත්මක අඳුනා ගැනීම ඉතිර කරලා නැහැ. මොකද මේ සතා ශිශු අවදියේ ඉන්නේ. මේකගේ කුඹුල් සතාපත් වෙන තෙක් මූ ගැන හරියටම තොරතුරක් එන. දැනට කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් පමණක් වාර්තා වන මෙම පළඟැටි විශේෂය පිළිබඳ සොයා බැලීම සඳහා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාද එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. ඒ අනුව පියවර ගැනුණේ අධික ගහනයන්ගෙන් යුතුව පැතිරී සිටින මෙම පළඟැටියන් සඳහා පලිබෝධ නාශක ඉසීමටයි. මේ පළඟැටි උදුර ඇතරම ඉන්දියාවේ තියෙන නැත්නම් අප්‍රිකාවේ තියෙන කාන්තාර පළඟැටිය නෙමෙයි. නමුත් එහා සමානවම විශාල උදුරක් කළ හැකි පළඟැටියෙක්. මේ ලංකාවේ හිටපු පළඟැටි වර්ගයක්ම තමයි විශාල වශයෙන් ගුණෙලලා තියෙන්නේ. ඒකන්ද මේ ගොවි ජනතාවෙන් අපි ඉල්ලා සිටිනවා මේ වගේ පළඟැටියෙක් දැක්කොත් වහාම අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න. කෙසේ වෙතත් මෙම පළඟැටි විශේෂයේ මර්ධනයේදී කෘෂිකර්ම උපදේශකවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. නොගැලපෙන කෘමිනාශකයක් ඉස්සොත් මේ සතු කෘමිනාශක වලට ඔරොත්තු දීමේ ශක්තියක් ඇති කරගන්න ඉඩ තියෙනවා. අනිත් එක පරිසරයේ ඉන්න අනිත් හිතකර ජීවීන් විශාල ප්‍රමාණයක් විනාශ වෙලා පරිසරයට ලොකු හානියක් වෙන්න පුළුවන්. රට තුළ කිසිදු පොහොර හිඟයක් නොමැති බවත් අනවශ්‍ය තුග පවත්වාගෙන යාම වැළැක්වීම සඳහා පොහොර නිකුත් කිරීම සීමා කළ බවත් පොහොර ලේකම් කාර්යාලය පවසනවා. නමුත් ගොවීන් මැසිවිලි නගන්නේ නිසි කාලයේදී පොහොර යෙදීමට නොහැකි වීම නිසා තම වගාවන් විනාශ වෙමින් නැති බවටයි. වී ගොවිතැන සහ අතිරේක භෝග වගා කරන රජරට ප්‍රදේශයේ ගොවීන් සිය වගාවන් සඳහා පොහොර නොමැතිව මේ දිනවල දැඩි පීඩාවට පත්ව සිටිනවා. පසුගිය දින කිහිපය පුරාම දඹුල්ල ප්‍රදේශයේ පොහොර අලෙවිසල් අසල දිගු පෝලිම් දැකගත හැකි වුණා. ගොවින් චෝදනා කරන්නේ රට තුළ පොහොර හිඟයක් නොමැති බවට බලධාරීන් ප්‍රකාශ කළද කිසිදු ස්ථානයකින් පොහොර මිලදී ගැනීමේ හැකියාවක් නොමැති බවටයි. උදේ ඉඳලා පොලිමේ ඉන්න තාම නෑ. සතියට එකපාර එක කඩේකට. මේක පොලිමේ ඒත් මෙතිය දෙක දෙන්නේ කොහොමද ගොවිජන සේවකයේ වැඩ කරන නිලධාරි කියනවා ගොවිජන සේවකයේ පොහොර තියනවා කියලා. ගොවිජන සේවකයෙන් නිකුත් කරන්න. ඒතකොට ගබඩාවේ පොහොර ස්ටෝක් කරලා තියෙනවා. අපි ඇහැට දකිනවා. යූරියා ආවම යූරියා නෑ කියනවා. මඩ පොහොර ආවම මඩ පොහොර නෑ කියනවා. කියන්නේ මිරිස් පොහොර නම් මේක විතරයි මිරිසියයි කියන්නේ කියනවා. දිසාපතිගෙන් අවසරය ගන්න ඕන කියනවා. හැබැයි නිකුත් වෙන්නේ පොහොර. දැන් දවස් 6ක් විතර ඇවිල්ලා එනවා හැමදාම 4ට විතර ආවි නෑ පොහොර. අදත් ආව බලන්න අදත් ඇවිල්ලා නෑ තාම. මේ තක්කාලි බැල මෙච්චර තව පොහොර දාගන්න බැරි වෙනවා. විනාශ වෙලා ගිහින් තියන්නේ. පොහොර ගැටලුවට විසඳුමක් කියලා කැකිරාව මඩාටුගම ගොවිජන සේවා කාර්යාලයේ නිලධාරීන් කාර්යාල අඩස්සියේ තබා ගැනීමෙන් ගොවීන් පිරිසක් පසුගියදා විරෝධතාවයකද නිරත වුණා. අපේ මුදල් වලට මේ හදිසි අවස්ථාවේදී මුදලට අවශ්‍ය ප්‍රමාණයට පොහොර ලබා ගනි. අලගින්දින් දිනා ගන්න ආයතනතාව පවතාරිපත් කරන්න.
ගොවින්ගේ චෝදනා සම්බන්ධයෙන් පොහොර ලේකම් කාර්යාලයේ සභාපතිවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. විශාල ප්‍රමාණයේ පොහොර එක වතාවේ ලබාගෙන යම් පිරිසක් ගබඩා කරගෙන ඉන්නවා කියලා තමයි අපිට හිතෙන්නේ. ඉතින් මේ ගබඩා කිරීම වළක්වා ගැනීම අවශ්‍ය නිසා අපේ ඒජන්තවරුන්ට දැන්වීම සඳහා අපේ ප්‍රධාන කම්පැනිස් වලට අපි දන්ලා තියෙන පොහොර ගෙනන අයට මේ ඒජන්තවරුන්ට කියන්න කියලා සීමා කරලා නිකුත් කරන්නත් ඒවා පිළිබඳව සටහන් තියාගන්නත් අපි කටයුතු කරන්න කියලා දන්ලා තිබෙනවා. ඒකම ගොවිජන සේවා මධ්‍යස්ථානත් අපි යොදාගෙන තිබෙනවා. අනිකුත් භෝග වලටත් පොහොර මිලට විකිණීම සඳහා ඒකෙදි දෙන්නෙත් අපි සීමා කරලා අදාළ කෘෂිකර්ම උපදේශකවරයාගේ නිර්දේශ අරගෙන සීමා සහිතව ලබා දෙන්න තමයි ක්‍රියා කරලා තිබෙන්නේ. මොන නීතියක් තිබුණත් නීතිය ක්‍රියාත්මක කර ගැනීම සඳහා මහ ජනතාව උනන්දු වෙන්නට ඕනේ. ඒ රිසිට් එකක් ගන්නෙ නැත්නම් අපිට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. එතනම නීතිය ක්‍රියාත්මක කරන්න සාක්ෂි අවශ්‍යයි. ඒක නිසා ගොවි මහතුරුගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලන්නේ පොහොර නැහැ කියලා හිතලාගෙන වැඩි මිලට ගන්න එපා. ස්වභාවික සුන්දරත්වයෙන් සපිරි ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ කාදනය අවම කර ගැනීම සඳහා රුපියල් මිලියන ගණනක වියදමින් ඉදි කළ කෘත්‍රිම වැලි පෝෂණ ව්‍යාපෘතිය මුහුදු කාදනයට ලක්ව ඇති බවට අපට වාර්තා වුණා. මේ ඒ පිළිබඳ අප කළ සොයා බැලීමක්. මේට්ලන්ඩ් ලොවිනා ප්‍රේම වෘතාන්තය ගැන සාක්ෂි දරන ගල්කිස්ස වෙරළ තීරය රන්වන් සැතපුම ලෙස නම් දරා සිටින්නේ එහි පවතින ස්වභාවික සුන්දරත්වය හේතුවෙන්. මෙම ගල්කිස්ස වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය ගමනාන්තයක්. නමුත් පසුගිය දිනවල මෙම සුන්දර වෙරළ තීරය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වුණේ වෙරළ තීරයේ පවතින ස්වභාවික පිහිටීම වෙනස් කරමින් සිදු කළ කෘත්‍රිම වැලි පෝෂණ ව්‍යාපෘතියක් හේතුවෙන්. වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ විදේශීය සමාගමක් විසින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වුණේ ප්‍රදේශයේ වෙරළ කාදන තත්වයට අවශ්‍ය ප්‍රතිකර්ම යෙදීමයි. ඒ අනුව ගල්කිස්ස කෘත්‍රිම වැලි පෝෂණ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වුණේ පසුගිය අප්‍රේල් 16 වෙනිදායි. අප්‍රේල් 22 වෙනිදා එහි වැඩ අවසන් වුණා. මෙහිදී රත්මලාන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 6ක් ඈතින් පිහිටි වැලි නිදියකින් ගල්කිස්ස වෙරළ තීරයට වැලි කියුබික් මීටර් 1,50,000ක් පමණ පොම්ප කිරීම සිදු වුණා. මෙම ව්‍යාපෘතිය සඳහා පරිසර තත්ත්ව වාර්තාවක් ලබාගෙන නොමැති බවට පරිසර සංවිධාන බොහොමයක් එකල චෝදනා කළා. රුපියල් කෝටි 89ක් වැය කළ මෙම කෘත්‍රිම වැලි පෝෂණ ව්‍යාපෘතිය මාස එකහමාරක් තුළ මුහුදටම ගසාගෙන ගොස් අවසන්. අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් සිදු කළ මෙම ව්‍යාපෘතිය හරහා බලධාරීන් අපේක්ෂා කළ අරමුණු ඉටු වුණාද? මුලින් යොදන ලද වැලි ප්‍රමාණය ඒ පැත්තෙන් ක්‍රමයෙන් අඩු වෙලා එම වැලි ප්‍රවාහය උතුරු දෙසට ගමන් කරලා කිලෝමීටර් 2ක් පමණ දුරට වෙරළ තීරය නිර්මාණය කිරීම තමයි අපේ ප්‍රධාන අරමුණුනේ. ඒ தත්ත්වය තමයි දැන් අපිට දක්නට ලැබෙන්නේ. කිසිසේත්ම මේ වෙරළ කාදන තත්ත්වයක් නෙවෙයි. තවත් ටික ප්‍රමාණයක් මේ ආකාරයට වැලි ඉවත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මේ වැලි ඉවත් වෙලා අපතේ යාමක් සිදු වෙන්නේ නැහැ. ඊයේ මේ ප්‍රදේශයේ ගොඩ කරපු වැලි හොදාගෙන යාමක් එක්ක කියනවා මේක අපේක්ෂිත තත්ත්වයක්. මේක වෙනත් ප්‍රදේශයකට වැලි පෝෂණය කිරීම සඳහා චේතනාන්විතව කරපු දෙයක් කියලා. එහෙම දෙයක් වුණා නම් ඒක කලින් කියලා දෙන්න දෙයක්. එහෙම නැතුව දැන් හදිස්සියම කියනකොට අපි මේ කියන කතාවත් සැකසහිත වෙනවා. මේ සියලු සැකයන් දුරු කරලා හරි විදිහට කරන්න තිබිච්ච ක්‍රමය තමයි පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් තිබුණා නම් ඒ වාර්තාවේ ওই වගේ දේවල් සියල්ලම සහ ඒ වගේ දේවල් වලට ගන්න ඕන පියවර, හානි වාරණ පියවර මේ ඔක්කොම දේවල් අඩංගු වෙන්න ඉඩ තිබුණා. එවැනි වාර්තාවක් නැති තැන මේ කියන ප්‍රකාශන ගොඩක් දේවල් අපිට ප්‍රලාප විදිහට බැහැර කරනවා මිස සත්‍ය ප්‍රකාශ විදිහට බාර ගන්න පුළුවන් කමක් නැහැ. මහව දුම්රිය ස්ථානයේ උදෑසන 5:20ට කොළඹ කොටුව බලා ධාවනය වූ කාර්යාලීය දුම්රිය හෙට සිට උදෑසන 4:45ට ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ අභව ප්‍රාප්ත හිටපු ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ අවසන් ගෞරව දැක්වුවා. අනුරාධපුර කීරික්කුළම කසල බැහැර කිරීමේ ස්ථානීය ක්‍රමවත්ව පවත්වාගෙන නොයන බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වූ අතර එම ස්ථානයට පැමිණි පරිසර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා මාස 3ක් ඇතුළත අදාළ ගැටලුවට විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු වීමත් සමග විරෝධතාකරුවන් විසිර ගියා. මේක සිත්‍රාන්ත ඊළඟ පැනට අරයන්ද මාස 3ක කාලයක් දෙනවා. දීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නගර සහ කඩවත ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමක උණුසුම් තත්ත්වයක් ගනු ලැබුවේ හැමිලිදෙල් භාවිතයේදී බලපත්‍ර නීති උල්ලංඝනය කර දීවර රැකියාවේ යෙදීම සම්බන්ධව සුළුපන්න දීවරයන් හැමිලිදෙල් භාවිත කරන්නන්ට විරෝධය පළ කිරීමත් සමගයි. දැන් ලොව වටා හිරු. ලොව වටා හිරු. අමරිකාවේ මිනිසෝටාහි නිරායුධ කළු ජාතික තරුණයෙකු පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමේ සිදුවීම මුල් කරගනිමින් කොලරාඩෝ ටෙක්සාස් ඇතුළු ප්‍රාන්ත රැසක අඛණ්ඩව 6 වන දිනටත් විරෝධතා ක්‍රියාත්මකයි.
ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැති අදාළ කළු ජාතික තරුණයා ඝාතනය කළ පොලිස් නිලධාරියා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර යුක්තිය ඉෂ්ට කරන මෙන් ඉල්ලා පැවැත්වෙන විරෝධතා මේ වන විට දැඩි ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබෙනවා. විරෝධතා සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ when the looting start shooting start යනුවෙන් පසුගියදා තිබූ සටහන ට්විටර් සමාගම සිය නීති රීති වලට පටහැනි බවට සහ ජාතිවාදී ප්‍රකාශයන් ලෙස අර්ථ දැක්වීමට පියවර ගැනීමත් සමග ජාත්‍යන්තර මාධ්‍යන් රැසකගේ දැඩි දෝෂ දර්ශනයට ජනපති ට්‍රම්ප් ලක් වී තිබෙනවා. මේ වන විට ඇමරිකාවේ වොෂින්ටන්, ෆිඩෙල්ෆියා, ලොස් ඇන්ජලිස් ඇතුළු නගර 25කට ප්‍රචණ්ඩ උද්ඝෝෂණ හේතුවෙන් හදිසි ඇඳිරි නීතිය පනවා තිබෙනවා. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත් වෙනවා. පැත්ත නොගත් ඇත්ත දැන ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට 11:55 මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. සුබ රාත්‍රියක්.